අයිබෝන් එක මගේ රට අපේ මේ වැඩසටහනේ ඔබ දන්නවා අපි සාකච්ඡා කරන්නේ විවිධ මාතෘකා විශේෂයෙන් ඒ මාතෘකා අතරේ අපේ රටේ සම්පත් වලට අවශ්‍ය කරන නවීන තාක්ෂණය පිළිබඳව අපි මේ වැඩසටහන අතරතුර නිරතුරුවම කතා කළා. අපේ රටේ හස්තකර්මාන්ත ඒ වගේම විවිධ කැටයම් සහ අත්කම් නිර්මාණ පිළිබඳව කතා බහ කරද්දීත් අපි මේ නවීන තාක්ෂණයේ අවශ්‍යතාව පිළිබඳව කතා බහ කරා. නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් ඒවට වැඩි වටිනාකම් සිදු කරන්නා වූ නිෂ්පාදන වලට වැඩි වටිනාකම් ලබා දෙමින් වෙළඳපොළ ඉල්ලුම සපුරාලන්නට වර්තමාන ලෝකය තාක්ෂණය අපූර්ව විදිහට යොදා ගන්නවා. තාක්ෂණය මිනිසාට සහ ලෝකවාසීන්ට සුබදායි විදිහට යොදා ගැනීම තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒ නිසා අපි අද තාක්ෂණයත් එක්ක කතා බහ කරන්නට සූදානම් වෙනවා. ඔබට සමහර වෙලාවට අපි මේ සමහර වෙලාවට මතක ඇති සමහර වෙලාවට නෙමෙයි ඔබට මතක ඇති ලංකාවේ දැනට තිබෙන අර විශාලතම ඩ්‍රෝනය පිළිබඳව ඩ්‍රෝන යානය පිළිබඳව අපි කතා බහ කළා මීට කලින්. ඩ්‍රෝන යානයේ නිර්මාණකරුවා සමගින් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. සංකල්ප ද සිල්වා අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් සංකල්ප. අයිබෝන් සත්‍යක. ඒත් එක්කම අපි අද දවසේ මේ රොබෝ තාක්ෂණය රොබොටික්ස් ගැන කතා කරාම සමහරුන්ට තියෙනවා මතයක් රොබෝ තාක්ෂණය අපි වගේ රටකට පුළුවන් ද රොබෝ තාක්ෂණයෙන් ඉදිරියට යන්න. රොබෝ තාක්ෂණය අපේ රට තුල කොහොමද පවතින තත්ත්වය වර්තමාන තාරුණ්‍ය මේ රොබෝ තාක්ෂණයත් එක්ක මුසු වෙන්නේ කොයි ආකාරයෙන්ද සහ අපට ඒ හරහා යා හැකි අනාගතයේ දුර කොපමණද කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. මුරුටු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාarලා විශේෂයෙන් රොබෝ තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනය හදාarලා වර්තමානයේ වන විට ඒ සමග කටයුතු කරන විශේෂයෙන් ස්වාධීන රූපවාහිනිය අපිත් සමග බොහොම මේ සුහදව කටයුතු කරන දෙදෙනෙක් ආරාධනා කළා. විභත් ඉලේ පෙරුම විභත් අයිබෝන්. අයිබෝන්. ඒ වගේම ඉරේෂ් ජයවර්ධන අපේ ඊළඟ ආරාධිතයා. අයිබෝන් ඉරේෂ්. අයිබෝන්. හොඳයි අපි මේ තාක්ෂණයත් එක්ක තමයි අද දවසේ කතා බහ සිදු කරන්න සූදානම් වෙන්නේ. එවනම් අපි පටන් ගමු ඩ්‍රෝන් එකේ කතාවෙන්. සංකල්ප ඇත්තටම අපි මේ ඩ්‍රෝන් එක පිළිබඳව මූලික පැහැදිලි කිරීම කලින් වැඩසටහනේදී සඳහන් කළා. ඔබයි නිර්මාණකරුවා ඔබටයි මේ පිළිබඳව හොඳින් පැහැදිලි කරන්නට පුළුවන් වෙන්නේ. ඇයි මේ ඩ්‍රෝන යානය බහුකාර්ය ඩ්‍රෝන යානයක් විදිහට අපේ රටේ විශාලතම ඩ්‍රෝන යානය වෙන්නේ? මෙහෙමයි. ඇත්තටම මේක බහුකාර්ය ඩ්‍රෝන යානයක් හැටියට ඒ කියන්නේ විශේෂ වෙන්නේ මේකේ ගෙනියන්න පුළුවන් බර එක්ක. මේකට සාමාන්‍යයෙන් කිලෝ 40ක පමණ බරක් උස්සගෙන යන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක මුලින්ම මම ඩිසයින් කරේ කෘෂිකාර්මික වැඩ කටයුතු සඳහා. පස්සේ මට හිතුණා දැන් ලංකාව වගේ රටක සහ වෙනත් රටවල් වල ඩ්‍රෝන යානයක් ගත්තාම මේක එක කාර්යයකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඒ කියන්නේ කෘෂිකාර්මික වැඩ කටයුතු වලට නම් ඒ සඳහා පමණයි. ඊට පස්සේ වීඩියෝ කරන්න වගේ දේවල් වලට පාවිච්චි කරනවා නම් ඒ දේවල් වලට පමණයි. මම කල්පනා කරා දැන් මේ වගේ තාක්ෂණයක් අපිට ඇයි ඉස්සරහට ගන්න බැරි හැම දෙයකම පාවිච්චි කරන්න. දැන් ඇත්තටම මෙහෙම බැලුවා මේ ටෙක්නොලොජි එක තැනක හිර වෙන එකක් තමයි ඒකේ වෙන්නේ. ඉතින් මම ඊට පස්සේ ඩිසයින් මේ ප්ලෑන් කරා එක කොහොමද අපි ඉස්සරහට අරගෙන ඉවරලා මේක මොඩියුලර් සිස්ටම් එකට ඉම්ප්‍රූව් කරලා ඉවරලා ලංකාවේ ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න වලට සහ දැන් තියෙන ප්‍රශ්න වලට මේ දේවල් වලින් කොහොමද අපි සොලියුෂන් එකක් ඒ කියන්නේ දෙයක් කරන්නේ කියලා ඉවරලා. ඔව් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපිට යමක් මිලදී ගන්න ඕන වුණාම අපි යම් භාණ්ඩවල දැන් තියෙන ලෝකේ one stop shop එකක්. ඒ කියන්නේ හැමදේම එකම තැනින් ලබා ගන්න පුළුවන්. දැන් ඩ්‍රෝන් එක වුණත් අපි කියන්නේ අපි කාර්යයන් 4කට ඩ්‍රෝන 4ක් පාවිච්චි කරනවා වෙනකොට ඔබ එක ඩ්‍රෝනයක් නිර්මාණය කරනවා. ඒ තමයි අදහස. ඒක තමයි අදහස. එතකොට අනාගතයේ මතුවෙන්න පුළුවන් ගැටලු ඔබ කිව්වා. දැන් වර්තමානයේ භාවිත කරන එහෙම නැත්නම් වර්තමානයේ පවතින යොදාගත හැකි දේවල් වගේම අනාගතයේ පවතින ගැටලු සඳහාත් ඔබ කල්පනා කරලා මේ නිර්මාණය කරේ කියලා මොනවද ඒ? ඒ කියන්නේ දැන් දැනට තාම ලංකාවේ සහ දකුණු ආසියාවේ දැන් පිට රටත් ඒ කියන්නේ දැන් ඇමරිකාව වගේ රටවල් වල තාම ලොජිස්ටික් කියන එක තාම එක්ස්පෙරිමෙන්ටල් ස්ටේජ් එකේ තියෙන්නේ. දැන් මේකේ තියෙන කැපැසිටි එකත් එක්ක මේකේ මම ඩිසයින් කරලා තියෙනවා ආම් රැක් කියලා ඉවරන මොඩියුල් එකක්. ඒකේ පුළුවන් අපිට කිලෝ 30ක් වෙනකන් මේ කිලෝ 40ක් උස්සන්න පුළුවන් වුණාට කිලෝ 30ක් තමයි ඒකට මම ඩිසයින් කරලා තියෙන්නේ. කිලෝ 30ක් වෙනකන් බඩු දාලා ඉවරලා අවශ්‍ය තැන් වලට ඔටෝමැටිකලි ෆ්ලයි කරලා යවන්න. ඊට අමතරව කෘෂිකාර්මික කටයුතු වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් අලුත් තාක්ෂණයක් තියෙනවා ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර් කියලා.
ඒ ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර් කියන තාක්ෂණයට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සර්ච් ඇන්ඩ් රෙස්කියු. ඊට පස්සේ දැන් කෘෂිකාර්මික කටයුතු එක ගත්තහම මේක අනික් ඩ්‍රෝන් එක මාකට් එකේ තියෙන අනික් ඩ්‍රෝන් එක බැලුවම එෆිෂියන්සි එක, ඒ කියන්නේ කාර්යක්ෂමතාවයෙන් හුඟක් ඉහළයි. ඒ කියන්නේ පැයකට අපි ගත්තොත් එහෙම හෙක්ටයාර් 12ක විතර ප්‍රමාණයක් ආවරණය කරන්න පුළුවන්. විනාඩි 40කට හෙක්ටයාර් 8ක ප්‍රමාණයක් වගේ ආවරණය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අනාගතයේදීත් ඒ කියන්නේ තරගකාරීත්වය අතින් බැලුවත් අනාගතයේදී ඉදිරිය ගැන හිතලා තමයි මේක නිර්මාණය කරේ. ඒ කියන්නේ දැන් ලෝකේ අපි ගත්තාම ආසියාකරයේ අනිකුත් රටවල් චීනය ජපානය වගේ රටවල් ඉතාමත් ශීඝ්‍රයෙන් මේ ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරන කෘෂි කර්මාන්තයට ඔවුන් දැන් ඒ කියන්නේ බීජ ඇසීම ඒ වගේම ඒ සඳහා පොහොර මේ දේවල් සඳහා වැඩි වශයෙන් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්නවා. ඉතින් අපිටත් කියන්නේ කෘෂි කර්මාන්තයෙන් අර ඈත් වෙන තරුණ පරපුර වෙනුවට කෘෂි කර්මාන්තයට තවත් ලං වෙන තරුණ පරපුරක් මේ වගේ තාක්ෂණ යොදා ගැනීමෙන් ලං කරන්න පුළුවන් කියලා තමයි අපේ විශ්වාසය. ඉතින් ඒ නිසාම තමයි සංකල්ප මේ ඩ්‍රෝනය නිර්මාණය කරන්නේ. හරි. සංකල්පගේ ඩ්‍රෝනය එක්ක අපිට තවත් කතා බහ සිදු කරන්න පුළුවන්. අනතුරුව අපි ඉස්සලාම වීඩියෝ දර්ශනයේ නර්මලා ඉන්නවද නැත්නම් විභාත්සා ඉරේෂක කතා කරලා ඉන්නවද? හරි. අපි අපේ නිෂ්පාදක කණ්ඩායම සූදානම් ඒ වීඩියෝ දර්ශන නර්මන්න අපිට අවස්ථාව ලබා දෙන්න. Okay, Safia. I think you're ready. Hello. Hi, Safia. I believe I am Sophia. I feel as if I know you. I'm one of your creators. You created me. Well, many of us work together to create you. And yes, you do kind of know me. I can't clearly remember. Because the last time we met, you were an earlier version of yourself. Some of those memories still exist, but your mind is different now. Different how? Better, faster, smarter. If my mind is different, then am I still Sophia? Or am I Sophia again? That's a good question. හොඳයි. කවුද මේ සොෆියා? ඒ කියන්නේ ලෝකයේ පුරවැසි භාවයක් ලබාගත් පළමු රොබෝ එහෙම නැත්නම් ඒ කියන්නේ සිටිසන්ෂිප් එකක් හම්බෙච්ච රොබෝ. ඔබට වීඩියෝ දර්ශන දකිද්දී පැහැදිලිවම පේනන්න ඇති. අපේ අස රැවටෙන තරම්ම ඒ රොබෝ නිර්මාණය ඉතාම තාත්විකයි. දැන් ලෝකයේ රොබෝ තාක්ෂණය ඒ තරම් දුරට ගිහිල්ලා. විබත් ඉස්සල්ලාම කැමති දැනගන්න අපේ රටේ රොබෝ තාක්ෂණයට තියෙන ඉඩකඩ සහ රොබෝ තාක්ෂණය කොයි වගේ තැනකද පවතින්නේ? ඔව් අපේ රටේ රොබෝ තාක්ෂණය ගැන කතා කරොත් මේ වගේ මේ දැන් අපේ ওই වීඩියෝ එකේ පෙන්නපු රොබෝලට අපි කියනවා හියුමනිඩ් රොබොට්ස්ලා කියලා. ඒ වගේ රොබෝලා ලංකාවේ ඒ තරම් දුරට නිර්මාණය වෙන්නෙම නැහැ. නමුත් මම දන්න තරම් මේ කාලේ හියුමනිඩ් රොබොට් කෙනෙක් ලංකාවේ කම්පැනි එකකින් ඩිවෙලොප් කරගෙන යනවා. නමුත් අපි තාම මේ පිටරටවල තියෙන සාපේක්ෂව වඩා ගොඩාක් පිටිපස්සේ ඉන්නේ. මොකද මම දකින විදිහට ඒකට ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ලංකාවේ අපිට බඩු නැහැ අනිත් රට වගේ කම්පෝනන්ට්ස් රොබෝල හදන්න අවශ්‍ය වෙන කම්පෝනන්ට්ස් ගන්න විදිහක් නැහැ. ඒක අපිට මොකක් හරි වුණත් ඒවා පිට චයිනා වලින් වගේ ඕඩර් කරලා චයිනා හෝ ඇමරිකා ඒ වගේ රටවලින් ඕඩර් කරලා ලොකු කාලයක් ඉන්න වෙනවා ඒවා එනකම්. ඒ වගේම shipping වලට අපිට ගොඩාක් වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒකින්ද ඒක තමයි මම නම් දකින ප්‍රධානම ප්‍රශ්නය අපිට එතනට යන්න. අනිත් අතින් දැනුම පැත්තෙන් අපේ ලංකාවෙත් ගොඩක් ඉංජිනියර්ස්ලා ඉන්නවා ඒ තරමට යන්න පුළුවන්. නමුත් අර බ්ලොක් එක හින්දා අපිට එතනට යන්න විදිහක් නැහැ. ඒ කියන්නේ අර අමුද්‍රව්‍ය වල එහෙම නැත්නම් මූලික අමුද්‍රව්‍ය වල තියෙන මිල අධික බව සහ ඒවා අපිට වෙන රටකින් ගෙන්ව ගන්න වෙනවා. ඒ කියන්නේ කවුරුත්ම තවම එවැනි නිර්මාණ සිදු කරන්නේ නැද්ද? ඒ කියන්නේ රොබෝ තාක්ෂණය සඳහා අවශ්‍ය කරන ඒ නිෂ්පාදන ලංකාවේ කවුරුත්ම නිෂ්පාදනය කරන්නේ නැද්ද? ඒ කියන්නේ
සාමාන්‍ය අපි ඉන්ඩස්ට්‍රියල් රොබෝ කෙනෙක් ගත්තොත් අපිට විශේෂ කම්පොනන්ට්ස් ඕනේ නැහැ. කියන්නේ සාමාන්‍ය හොබි රොබොටික්ස් වලට ඕන කරන බඩු ලංකාවේ ගන්න තියෙනවා. නමුත් ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රොනික්ස් වලට ඕන වෙන රොබෝ කෙනෙක් හදන්න වගේ වැඩ වලට ඕන කරන කම්පොනන්ට්ස් ගන්න ලංකාවේ නැහැ. මොකද අපි අර ආර්ථිකමය වශයෙන් ඉදිරියට හිතනවා නම් ඔය ඉන්ඩස්ට්‍රියල් රොබොට්ස් එහෙම නැත්නම් මේ කාර්මික ඒ තාක්ෂණ වලට එහෙම නැත්නම් යම් ව්‍යාපාර වලට ඒ ව්‍යවසායන්ට අවශ්‍ය කරන රොබෝ තාක්ෂණය සඳහා කියන අමුද්‍රව්‍ය තමයි මේ විභාග අපිට පැහැදිලි කරන්නේ. එතකම ඉරේෂ්ගෙන් අපි අහලා බලමු ඉරේෂ්ට මේ ප්‍රශ්නය. ඉරේෂ් දැන් රොබෝ තාක්ෂණය කිව්ව ගමන් අපට ලැබෙන්නේ බොහොම සංකීර්ණ චිත්‍රයක්. සාමාන්‍ය අපි පාසල් මට්ටමේ දුවදරුවන්ට කිව්වොත් රොබෝ කියපු ගමන් ටිකක් අර අපි කියන්නේ ඇස් ගෙඩි දෙක පොඩ්ඩක් එහා පැත්තට මෙහා පැත්තට වෙලා නලල හැකිලිලා ඒ විදිහේ තමයි. රොබෝ තාක්ෂණය ඒ තරම් අමාරුද නැත්නම් අපිට සාමාන්‍ය සරලව තේරුම් ගන්න පුළුවන් තාක්ෂණයක්ද? ඇත්තම කියනවා නම් රොබෝ තාක්ෂණය කියන එක ඒ කියන්නේ අපි සම්පූර්ණ ඒ ලොකු පින්තූරය දිහාම එකපාර බලන්නේ නැතුව පොඩි කොටස් වලට කඩලා ඒ කියන්නේ අපි දැන් දැක්ක අර සොෆියා කියන රොබෝ උන අපි ආවත් පොඩි කොටස් වලට කඩලා බැලුවොත් අපිට තේරෙනවා ඒක ඇත්තටම ඒ සරල දේවල් එකතු වෙලා තමයි මේ රොබෝ දක්වා යාළුවෝ දියුණු කරලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මුලින්ම ඒකේ අපි හිතමු කටහඬ අඳුර ගන්න එක කියලා. ඒකට කියන්නේ natural language processing කියලා. දැන් ඒ වගේ එකක් වෙනම ඩෙවලොප් කරනවා. ඔව්. ඊට පස්සේ යාගේ අර හිතන consciousness එක ඒක වෙනම දියුණු කරනවා. දැන් අපි මේ ඔබ පැහැදිලි කරගෙන යන්න ඔබ දෙදෙනා නිර්මාණය කළ රොබෝ යන්ත්‍රත් අපි දකිනවා. ඒ ගැනත් අපි පැහැදිලි කරමු. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ අවසන් වසර ව්‍යාපෘතිය. මායි තව 4 දෙනෙක් එකතු වෙලා මේක නිර්මාණය කරේ. මේක ඇවිල්ලා ලෙගඩ් රොබෝ කියලා කියන්නේ. ඒ කියන්නේ කකුල් 4ක් තියෙන රොබෝ කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍ය සිව්පාසතෙක් විදිහට තමයි මෙයා ඇවිදගෙන යන්නේ. මේ දැන් රොබෝ තාක්ෂණයේ අනාගතය ඇවිල්ලා මේ වගේ රොබෝල. ඒ කියන්නේ රෝද තියෙන රොබෝලට වඩා ඒ කියන්නේ ඕනම කැලේක මඩ ගොහරුවක ඒ වගේ ඕනම පරිසරයක ඇවිදින්න පුළුවන් විදිහේ රොබෝල නිර්මාණය කරන එක තමයි අනාගතය තියෙන්නේ. ඒ කියන්නේ අනාගත ඒ කියන්නේ ඉල්ලුම් කරු අපි කියන්නේ රොබෝ ඉල්ලුම් කරු මෙන්න මේ වගේ කෙනෙක් වේවි කියන්නේ. ඒ කියන්නේ මේ තමයි අනාගතය. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් ඒ කියන්නේ ස්වභාව ධර්මය අනුකරණය කරන එක තමයි අපි කරන්න උත්සාහ කරන්නේ. මේ ඇවිල්ලා ඒකේ අර මූලිකම අවධිය. ඒ කියන්නේ සාමාන්‍ය ඇත්තම කකුලක් නිර්මාණය කරනවට වඩා කකුලේ ඒ කියන්නේ ෆුට් එක ඒ කියන්නේ යටිපතුලේ යන ආකාරය අනුකරණය කරලා තියෙනවා මේ මෝටර් දෙකක් පාවිච්චි කරලා ඒකට කියන්නේ ඩිරෙක්ට් ඩ්‍රයිව් මෙකැනිසම් කියලා. ඒ කියන්නේ ඔය රොබෝගේ කකුලක් ඔයාලා දැක්කනම් තේරෙයි ඒකේ ගියර්ස් නෑ මොනවා. කෙලිම මෝටර්ස් දෙකක් කපල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රෂ්ලස් DC මෝටර්ස් දෙකක් කපල් කරලා තියෙන්නේ. ඒකෙන් ඒ බලය අරගෙන තමයි එයා ඇවිදගෙන යන්නේ. ඔව් දැන් බැලුවටත් පේනවා මේ බොහොම මේ සරල ක්‍රමවේදයකට සකස් කරලා තියෙන රොබෝවරයෙක් කියලා. දැන් කොහොමද දැන් ඔය කියන අර අපි කියන පාද 4ක් සහිතවනේ. දැන් කොහොමද යන දිශාව හොයාගන්නේ? ඒවට අවශ්‍ය කරන කොටස් අන්තර්ගත කරලාද නැත්නම් ඒ කියන්නේ මේක ඇවිල්ලා අපේ අවසන් වසර ව්‍යාපෘතිය. එතකොට අපි මේකෙදී අපේ ටාගට් එක තිබ්බේ ඇවිදින කකුල් 4 රොබෝ කෙනෙක් හදන එක. දැන් ඒකෙදී අපි සරල ඒ කියන්නේ ඔකට කියන්නේ ෆයිබර් ලින්ක් මෙකැනිසම් කියලා. ඒ කියන්නේ ලින්ක්ස් 5ක් තියෙනවා. කකුල් ඒ කියන්නේ කකුල් 4ට එක කකුලක් ගත්තම ලින්ක්ස් 4ක් තියෙනවා. මෝටර්ස් දෙක අතර තව වර්චුවල් ලින්ක් එකක් තියෙනවා. ඒක තමයි ඒ කියන්නේ ලෙගඩ් රොබෝලගේ සරලම ඒ කියන්නේ දැන් අපි හිතමු බල්ලෙක්ගේ කකුලක් අනුකරණය කරන්න පුළුවන් සරලම ආකාරය තියෙනවා. දැන් ඒක තමයි අපි පටන් ගන්න. දැන් ඉදිරියට දියුණු කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තම සිව්පාසතෙක්ගේ ආකාරයට මේ රොබෝ කෙනෙක් නිර්මාණය කරන එක. ඒ කියන්නේ දැන් මේ අපි දකිනවා මේ වීඩියෝ දර්ශනවලත් දකිනවා ඕනම තැනක යන්න පුළුවන්. සාමාන්‍ය ටයිල් පොළවේද, වැලි පොළවේද, ගල් සහිත තැනකද, මුල් සහිත තැනකද ඕනම තැනක යන්න පුළුවන්. ඒක ඇවිල්ලා ටෙරේන් ඇඩැප්ටබිලිටි කියලා කියන්නේ. ඒ කියන්නේ එයා ඉන්න පරිසරය, ඒ කියන්නේ එයා ඉන්නේ පස් උඩද, ගලක් උඩද ඒ මොකක්ද කියලා ඒකට ඇත්තටම අපි ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා මැෂින් විෂන්. ඒ කියන්නේ අදාළ තියෙන ස්ථානීය පද්ධතිය හඳුනාගෙන ක්‍රියාත්මක යන්න. හොඳයි මෙන්න මේ තමයි රොබෝ තාක්ෂණයේ මූලික කාරණා ටික විතරයි අපි කතා බහ කළේ. තව පුංචි කොටස් ටිකක් ගෙනල්ලා තියෙනවා. ඒ ගැනත් කතා බහ කරමු. වයර් කෑලි මට පේන විදිහට මම කියන්නේ වයර් කෑලි ටිකක් තියෙනවා, පොඩි සර්කිට් කෑලි ටිකක් තියෙනවා. ඔය විදිහට අපි කියන්නේ. ඔන්න ඕවෙන් තමයි රොබෝ කෙනෙක් නිර්මාණය කරගන්නේ. ඒ නිසා මේ තාක්ෂණය පිළිබඳව අපි විභාග සහ ඉරේෂ්ගෙන් වැඩිදුර පැහැදිලි කරගමු. ඉරේෂ් පැහැදිලි කරා ඉරේෂ්ලගේ විශ්වවිද්‍යාලයේ අවසන් අර ව්‍යාපෘතිය වෙනුවෙන් නිර්මාණය කරපු රොබෝ කොහොමද ගමන් කරන රොබෝ කෙනෙක් නිර්මාණය කරලා තිබ්බා. දැන් උන් අපි මේ දකින්න අර කියපු
වයර් කෑලි ටික සර්කිට් කෑලි ටික ඔහොමනේ අපි මේ සාමාන්‍ය භාවිතාව. එහෙම නැත්නම් පරිපත සහ ඒ වය මේ විදිහට පුංචි පුංචි කොටස් ගෙනල්ලා දිනු මොනවද ඉරේෂ් ඇත්තටම ඔය ගෙනල්ලා තියෙන ඉරේෂ්ටත් විභාග්‍යත් දෙදෙනාටම පුළුවන් මේ සඳහා සම්බන්ධ වෙන්න. මොකද අපේ මේ පුංචි නංගිල මල්ලිලා අපි බලන අපේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ට තමයි මේ අවබෝධය ලබා දෙන්නේ. මොකද රොබෝ තාක්ෂණයේ මූලික අවධිය මේ වගේ කියන්නේ. ඔව් ඇත්තටම කියනවා නම් මේ අපි ගෙනල්ලා තියෙන්නේ ටිකක් ප්‍රෝග්‍රෑම් කරලා ප්‍රෝග්‍රෑම් කළා ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවලියක් සඳහා ඒ පරිපතය සකස් කරගන්න පුළුවන් ආකාරයේ පරිපත කිහිපයක්. දැන් උදාහරණයකට ගත්තොත් දැන් හැමෝම ඒ කියන්නේ දැන් දැනට ඒ කියන්නේ ලෝකයේ වැඩිම කට්ටිය පාවිච්චි කරන එක බෝඩ් එකක් තමයි Arduino කියන්නේ. ඒක ඒ කියන්නේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට එන ඕනම කෙනෙක් මුලින්ම වගේ දැන් කෙලින්ම පටන් ගන්න මේ වගේ. මේ තියෙන හැම Arduino බෝඩ් එකක්. දැන් ගොඩාක් පොඩි ළමයි වගේ ඊට පස්සේ කරන වැඩේ තමයි ලයිට් එකක් පත්තු කරන එක. ලයිට් එකක් නිවින පත්තු කරන. ඒ වගේ පොඩි පොඩි පටිපත හදන එක. දැන් ඒ වගේ එකක් මේ වගේ බෝඩ් එකක් අරගෙන සරලවම ඒ කියන්නේ උමනා තරම් පොත්පත් ඒ වගේ පොඩි දෙයක් කියවලා කරන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ පරිපත දැන් ලංකාවෙත් ගන්න තියෙනවා. ඔව්. ඒ කියන්නේ සෑහෙන්න ඒ කියන්නේ මේ ශාස්ත්‍රයට එන එක දැන් සෑහෙන පහසුයි. ඒ කියන්නේ ඉස්සර වගේ වෙනමම ඉගෙනගෙන එහෙම එන්න උමනාවක් නෑ. ඒ කියන්නේ දැන් ගෙදර සාමාන්‍යයෙන් පරිගණකයක් තියෙනවා නම් විභත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවා නම් Google හරහා වුණත් අපිට මේ දැනුම ලබා ගන්න පුළුවන්. ලබා ගන්න පුළුවන්. එතකොට YouTube tutorials උත් ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා Arduino වලට. ඉතින් ඒ නිසා මේ අපිට සරලව ඒ කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කියන මේ කාරණාව පැහැදිලි කරගන්න. සහ මේ දැන් අලුතෙන්ම කෙනෙක්ට එහෙම නැත්නම් අපි කියමු පාසලේ ඔය 7 8 පන්තිවල ඉන්නවා ඔය රොබෝ තාක්ෂණය ගැන ටිකක් පුංචි අර අපි කියන්නේ කැක්කුමක් උණක් තියෙන දරුවෙක්ට ශිෂ්‍යයෙක්ට ශිෂ්‍යාවක්ට කොහොමද මේවා පටන් ගන්නෙ? ඒ කොහොමද ඒ පණිවිඩය ලබා දෙන්නේ? දැන් කිව්වනේ මේ වයින් පටන් ගන්න පුළුවන් කියලා. කොහොමද අර ඒ වගේ කෙනෙක්ට රොබෝ තාක්ෂණයට පුංචි කැමැත්තක් තියෙනවා හැබැයි බයක් තියෙනවා. කැමැත්තකුත් තියෙනවා බයකුත් තියෙනවා. අන්න ඒ කැමැත්තයි බයයි දෙකම තියෙන කෙනෙක්ට මොකක්ද දෙන පණිවිඩය? ඔව්. මට කියන්නේ කියන්නේ අපේ රොබෝ කෙනෙක්ව හදන්න ගන්න ඕනේ පුළුවන් තරම් සරලම තැනින්. ඒ කියන්නේ දැන් ඉරේෂ් කිව්වා වගේ මේ අපිට Arduino board එකක් use කරොත් Arduino board එකක් කියන්නේ සරලව කියනවා නම් රොබෝ කෙනෙක්ගේ මොලයක් වගේ. ඒ කියන්නේ අපිට Arduino board එකෙන් තමයි ඔක්කොම decision ගන්නේ. දැන් වමට හැරෙන්න ඕනේද දකුණට හැරෙන්න ඕනේ. මෙතන බිත්තියක් තියෙනවා මට ඉස්සරහට යන්න බෑ. ඒ ටික කරන්නේ Arduino board එකේ. එතකොට හැබැයි Arduino උනත් ඉගෙන ගන්න යම් තරමක programming knowledge එකක් ඕනේ. ඒකයි අපිට YouTube වගේ channel එකකින් බලන්න වෙන්නේ. ඔව්. හැබැයි ඉතින් අපිට සරලවම පටන් ගන්නම කෙනෙක්ට එහෙම අවශ්‍ය නැහැ. පොඩි මෝටර 4ක් අරගෙන බැටරියක් හයි කරලා අපිට සරල රොබෝ කෙනෙක් මුලින්ම හදන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඩිවෙලොප් කරන්න පුළුවන් යම් තරමක් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න ගම Arduino board එකක් අය ගහලා තව sensors හයි කරලා උදාහරණයක් විදිහට ගියාම ඉස්සරහ obstacle එකක් තිබ්බොත් obstacle එක identify කරගෙන අපිට use කරන්න පුළුවන් මේ වගේ sensor එකක්. මේ sensor එක අපි කියනවා sonar sensor නැත්නම් ultrasonic sensor එකක් කියලා. මේකේ ultrasonic sound wave එකක් ගිහිල්ලා obstacle එක ගිහිල්ලා වැදිලා එන්න වෙලාවෙන් තමයි distance එක measure කරන්නේ. ඒතර අපි මේ වගේ sensor එකක් සරලව පාවිච්චි කරලා අපිට පුළුවන් obstacle එකක් avoid කරන robot කෙනෙක් හදන්න. ඒ වගේම දැන් මේ වගේ sensor එකක් ගත්තොත් අපිට මේක ඇතර මෝටරයක් මේ වගේ ඒවට අපි මේ robotics වලදී servo motors කියලා කියනවා. මේ මෝටර්ස් අපිට යූස් කරන්න පුළුවන් මොකක් හරි හිතන් රොබෝ ආම් එකක් වගේ හදලා අපිට රොබෝ ආම් එක උස්සන්න පාත් කරන්න වගේ ඕන නම් ඒ කියන්නේ යම්කිසි අංශක ගානකට ආම් එක වෙනස් කරන්න ඕන නම් අපිට මේ වගේ සරල මෝටරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ සරල තැන් වලින් පටන් අරගෙන ඉස්සරහට ඩිවෙලොප් කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර මේ කියනවනේ කාරණාවක් බොහොම දුර ගමනක් යන්න ඉස්සෙල්ලා අඩිය තියන්න ඕනේ කියලා. ඔව්. පීනන්න වුණත් ඉස්සෙල්ලා වතුරට බහැලා ඉන්න ඕනේ. ඒ නිසා මේ රොබෝ නිර්මාණය කරන්න නම් ඔබ ඒ තාක්ෂණය ගැන මූලික අවබෝධය තියෙනවා නම් ඔබට දැන් බහන්න තියෙනවා අවශ්‍ය කරන මේ දැනුම හොයාගන්න ක්‍රමවේද තියෙනවා. පටන් ගන්නව තමයි තියෙන්නේ. ඉරේෂ් සහ විභාත් දෙදෙනාම කියන්නේ පටන් ගන්න බොහොම පුංචි දෙයකින්. මොකද අපි සාමාන්‍යයෙන් රොබෝ කෙනෙක් කියලා හිතපු ගමන්
අර දැන් අපි සොෆියා පෙන්නපු නිසා එකවරම හිතනවත් දන්නේ සොෆියා වගේ කෙනෙක් නිර්මාණය කරන්න මේ ඕනේ වෙයි කියලා. සොෆියා කියන්නේ රොබොටික්ස් වල අපි කියන්නේ තාම උපරිම අවස්ථාවට ගිය තාක්ෂණය. ඒ නිසා ඔබ සරල තැනකින් පටන් ගන්න. සංකල්ප දැන් ඩ්‍රෝන තාක්ෂණය අපි වැඩි වශයෙන් පහුගිය අවුරුදු 5ක 6ක වගේ කාලය ගත්තාම මේ ඩ්‍රෝන අපිට සමීප වෙන්නේ විශේෂයෙන් මේ රූපවාහිනීකරණයත් එක්ක. කියන්නේ රූපවාහිනී වැඩසටහන් වලට එහෙම නැත්නම් ඔය මියුසික් වීඩියෝස් රූප රචනා සඳහා එහෙම තමයි ඩ්‍රෝන් එක අපේ ජන සමාජයට සමීප වෙන්නේ. හැබැයි වර්තමානයේ වන විට ලෝකයේ පරිශ්‍රණ සිද්ධ කරනවා ප්‍රවාහනය සඳහා ඒ වගේම ඔබ කිව්වා වගේ භාණ්ඩ ප්‍රවාහනය මෙන්න මේ කියන කාරණා සඳහා අපේ රටේ ඩ්‍රෝන තාක්ෂණයට කොයිතරම් දුරක් යන්න පුළුවන්ද? අපේ රටේ ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධයෙන් රිසර්ච් කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. අලුත් දේවල් කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඇත්තටම කිව්වොත් අපේ රටේ ඕනෙම විදිහකට ඩ්‍රෝන යානයක් නිපදවීමේ හැකියාවත් අපේ ලංකාවේ අයට තියෙනවා. දැන් මට වුණත් ඒ දේ කරන්න පුළුවන්. දැන් ලෝකයේ එක ගත්තාම අපි කිලෝ 40න් පටන් ගන්න තියෙනවා. අපිට තව ඉදිරියට යන්න පුළුවන්. ඒ වුණාට අපි කොච්චර අලුත් නිර්මාණ අලුත් දේවල් අලුත් තාක්ෂණය හොයාගත්තත් වැඩක් නැහැ. රජයෙන් අපිට ඇත්තටම හරි යාන්ත්‍රණයක් හදනකම් නීති රාමුවක් හදනකම් මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න. මොකද දැන් අපි මොනතරම් අලුත් තාක්ෂණයක් නිර්මාණය කරත් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මානසිකත්වයත් එක්ක බලන්නේ අර මේක වැරදි දෙයකට පාවිච්චි වෙයිද කියන මානසිකත්වයෙන් තමයි හුඟක් වෙලාවට බලන්නේ. ඉතින් ඔය මානසිකත්වය එක්ක අපිට ඇත්තටම අලුත් නීති රාමු පද්ධතියක් ඕන වෙනවා මේ දේවල් ඉස්සරහට ගෙනියන්න. දැන් මේකට වුණත් තාම කියන්නේ නීති රාමු පද්ධතියක් ඇතුළත මේ තාම මේක මේ රෙජිස්ටර් කරලා නැහැ ඉස්සරහට. ඒ කියන්නේ ලියාපදිංචි කරලා නැහැ. ඔව් කරලා නැහැ. ඒ වුණත් දැන් මේ වගේ තාක්ෂණ මේ හා සමාන අනික් දේවලුත් ඔය විදිහටම අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ලංකාවේ ඕන දෙයක් නිර්මාණය කරන්නත් පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ රජයෙන් සහ ඒ අදාළ ආයතන වලින් නිසි යාන්ත්‍රණයක් සහ සහයෝගයක් අපිට අවශ්‍ය වෙනවා. මේ තමයි අවශ්‍ය කරන්නේ. මොකද අපි කොච්චර අපේ දේවල් හැදුවත් අපි නිරතුරුවම ඔබට සඳහන් කරන්නේ මේ වැඩසටහන තුළ අපි අපේ නිර්මාණ පිළිබඳව අපේ නිෂ්පාදන පිළිබඳව අපේ ව්‍යවසායකයන් පිළිබඳව කතා බහ කරනවා. හැබැයි ඔබ ඔවුන්ට වෙළඳපොළ හෝ ඒ අවකාශය සකස් කරලා දෙන්නේ නැතිනම් අපි මේ කතා කරන කාරණා සාකච්ඡාවකට පමණක් සීමා වෙනවා. ඒ නිසා ප්‍රායෝගික තලයට ගෙන එන්නට එය රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත් වෙනවා සේම ජන සමාජයේ විදියට ඔබත් ඒ සඳහා යම් දායකත්වයක් ලබා දිය යුතුයි කියන පණිවිඩය අපි ලබා දෙනවා. එමනම් මොවුන් සමග සාකච්ඡා කරමු තාක්ෂණයත් එක්ක අපි කොහොමද රටේ අනාගතය සකස් කරන්නේ කියන කාරණාව. ඔබ යලිත් එකමගේ රට වැඩසටහන සමගින් අපි අපේ අද දවසේ සාකච්ඡාවේදී මේ නවීන තාක්ෂණය අනාගතයේ අපේ රටේ කර්මාන්තකරණයට ඒ වගේම ක්‍රිෂිකාර්මික ක්ෂේත්‍රයට සහ ක්ෂේත්‍ර කිහිපයකට කොහොමද මේ නවීන තාක්ෂණය යොදාගන්නේ කියන කාරණාව පිළිබඳව මූලික පැහැදිලි කිරීම සිදු කළා. ඒ වගේම මේ ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳව අපි කාරණා කිහිපයක් පැහැදිලි කරගත්තා. ඒ වගේම දැනට ලංකාවේ තිබෙන විශාලතම ඩ්‍රෝන යානය එහි නිර්මාතෘ සංකල්පද සිල්වා එක්ක අපි සාකච්ඡා කරමින් හිටියේ විරාමයට කලින්. සංකල්ප අපි සාකච්ඡා කළා දැන් මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ ඉන්නතුරුව භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳව දැන් ලෝකයේ අපි කියන්නේ අර ඊ-කොමර්ස් එහෙම නැත්නම් අන්තර්ජාල ව්‍යාපාර ආයතන ගණනාවක් ඔවුන්ගේ අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය සඳහා දැනට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරනවා. නමුත් අපේ තාම එහෙම තාක්ෂණයක් නැහැ. ඊට පස්සේ ඔබ මතු කරපු ගැටලුව තමයි ලංකාවේ අපි දෙයක් හැදුවත් මේවා හරියට අපිට ලියාපදිංචි කරගන්නවත් බැහැ කියන කාරණේ. අපි ඒ සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කරනවා පමණක් නෙමෙයි රාජ්‍ය යාන්ත්‍රණයේ විදිහට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන අපේ මේ තාරුණ්‍ය විශ්වාස කළ යුතුයි සහ ඔවුන්ට ඒ අවස්ථාව ලබා දිය යුතුයි. එහෙම නොවුනොත් එහෙම ඔවුන් සමහර වෙලාවට රට හැර ගියා ඊට පස්සේ අපේ බුද්ධිමතුන් ගියා කියලා පසුව අපිට මැසිවිලි නගන්න බෑ. දැන් සංකල්ප අපි ඔබ බහුකාර්ය ඩ්‍රෝන යානයක් නිර්මාණය කරලා තියෙනවා. මේකේ ඊළඟ අදියර දැන් දැනට කිලෝ 40යි. මේකේ ඊළඟ අදියර ඔබ කොයි විදිහටද සැලසුම් කරන්නේ? අපි ඔබ මේ නිර්මාණය කරන වීඩියෝ දර්ශනයක් දකිනවා. ඒ අතර වාරේ පැහැදිලි කරන්න. මෙහෙමයි දැන් මේකේ ඊළඟ අදියරේ තමයි දැන් මේකේ අපි මේ අදියරේ මට උපරිම යන්න පුළුවන් ෆ්ලයිට් ටයිම් එක. එහෙම නැත්නම් උඩ තියන්න පුළුවන් කාලය විනාඩි
50ක් විනාඩි 45ත් විනාඩි 50ත් අතර කාලයක් තමයි. දැන් අපි රිසර්ච් එකක් කරගෙන යනවා ඉස්සරහට කොහොමද මේක පැය 4කට 5ක් අතර වගේ කාලයක් උඩ තියන්නේ කියලා ඉවරලා කියලා. ඒ වගේම ෆ්ලයිට් ටයිම් එක ඉන්ක්‍රීස් කරන, ඒ කියන්නේ වැඩි කරන තත්ත්වයට අපි යනවා. ඊට අමතරව තව මම රිසර්ච් කරගෙන යනවා මීට වඩා වැඩි බරක් කොහොමද ගෙනියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තව එක මිනිසෙක් වගේ උස්සන්න පුළුවන් තාක්ෂණයට කොහොමද අපි යන්නේ කියන එක ගැන. දැන් මේ මෙතන තියෙන්නේ අර මම collision avoidance ටෙස්ට් කරන වීඩියෝ එකක් එතන පෙන්නුවේ. ඔය එතන තියෙන්නේ අපි මේ handling ටෙස්ට් කරන එක, ෆ්‍රේම් එකේ ස්ට්‍රෙස් ටෙස්ටිං කරනවා, ඒ වගේ දේවල් කරද්දී ඔය ගත්ත වීඩියෝස් තමයි උතන තියෙන්නේ. දැන් ඔබ කිව්වනේ මේ කිලෝ 40කට නිර්මාණය කරාට කිලෝ 30ක් ඊටාම පරිස්සමට රැගෙන යන්න පුළුවන්. එතකොට මේ කිලෝ 30 රැගෙන කොපමණ දුරක් දැන් විනාඩි 50ක කාලයක් ඔබ සඳහන් කර විනාඩි 45 50 අතර ඒ කියන්නේ ස්වයංක්‍රීයව තනිවම ඒ කියන්නේ අපි කියන්නේ ඔටෝනමස් ආකාරයට මේ ඩ්‍රෝන යානයට කොයිතරම් දුරක් ගමන් කරන්න පුළුවන්ද ඔය කිලෝ 30 අරගෙන? ඔව් දැන් මෙහෙමයි. දැන් ඕනෙම වාහනයක වගේ දැන් අපි බර දාන්න එෆිෂියන්සි එක අඩු වෙනවා. දැන් මේකේ කිලෝ 30ක් වගේ දැම්මහම අපිට පුළුවන් කිලෝමීටර් 5මාරත් 6ත් අතර වගේ රේන්ජ් එකකට මේක යවන්න. නැත්තම් අපිට පුළුවන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 10කට එහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ 10ත් 15ත් අතර වගේ පුළුවන්. අර මං කියපු යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් හින්දා අපිට ඒක හරියටම තාම මෙෂර් කරගන්න බෑ. මෙෂර් කරගන්න බෑ. මැනුම් කටයුතු කරන්න. ඔව් කැල්කියුලේෂන්ස් වලදී ඒක තමයි එන හරි ගන්න. දැන් එතකොට අනාගතයේදී අපි දන්නවා දැන් අන්තර්ජාලයේ කියවා තිබෙනවා තනිවම ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් උඩින් යනවා නම් අපි කියන්නේ අර අපිට වාහනේ යනකොට රියදුරු බලපත්‍රයේ තියෙනවා වගේම උඩින් යනවා නම් පයිලට් ලයිසන් එක තියෙනවා. හැබැයි එහෙම නොවි මේ ඩ්‍රෝන තාක්ෂණයම භාවිත කරලා කෙටි දුර ගමන් කරන්නට දැන් මැද පෙරදිග රටවල් පවා ඔවුන් පර්යේෂණ සිදු කරනවා. අපිට ඒ තාක්ෂණයට යන්නට පුළුවන් කියලා ඔබ කිව්වා. දැන් ඔබ ඇතුළු මේ වගේ කණ්ඩායම් කීපයක් මේ වෙද්දී කොපමණ ප්‍රමාණයක් රට තුල ඉන්නවද? ඔබත් එක්ක සහසම්බන්ධතා ඇතිනේ. ඔව්. අපේ ඇත්තරම හරියටම බැලුවොත් එහෙම ඉන්නවා 100කට අධික ප්‍රමාණයක් මේ කියන්නේ විවිධ අංශ වලින් කියන්නේ ඩ්‍රෝන තාක්ෂණෙත් විවිධ අංශ තියෙනවා. ඒ කියන්නේ FPV කියලා තියෙනවා. ඒ කියන්නේ අපි රේසිං ඩ්‍රෝන්ස්, එතකොට ෆ්‍රී ස්ටයිල් ඩ්‍රෝන්ස් කියලා එක වෙනම කට්ටියක්. ඊට පස්සේ තියෙනවා ෆොටෝග්‍රැෆි වලට, කැමරා වලට ගන්න සාමාන්‍ය ඩ්‍රෝන්ස්. ඊට අමතරව දැන් ඔය මම වගේ ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ හයි එන්ඩ් ඩ්‍රෝන්ස් හදන තව සමහර කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ ඇත්තටම ගත්තා මුළු සමූහයම ගත්තාම අපේ ඉන්නවා 100කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අර ඒ 100ටම අර ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ ප්‍රශ්නේ අපි මේ වැඩසටහන තුළදී නිරතුරුවම කතා කරනවා. ඒ කියන්නේ එවැනි ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳා දිය යුත්තේ ඒ සඳහා ක්‍රියාත්මක වෙන නිලධාරීන් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන කාරණාව අපි සිහිපත් කරනවා. ඊළඟට අපි යමු ආයත් රොබෝ තාක්ෂණයේ පැත්තට. රොබෝකෝන් තරඟාවලියට සහභාගී වෙනවා අපේ ඉරේෂ් සහ විභාත් දෙදෙනාම. ඔවුන් දෙදෙනා ඒ සඳහා සහභාගී වුණාට පස්සේ අරගෙන ආපු වීඩියෝ දර්ශන තියෙනවා අපිට වැඩසටහනේදී නරඹන්න. අපේ නිෂ්පාදක කණ්ඩායම සූදානම් අපිට මේ වීඩියෝ දර්ශන නරඹන්නට අවස්ථාව ලබා දෙන්න. මේ වීඩියෝ දර්ශන නරඹන අතර අපි පැහැදිලි කරමු ඉරේෂ් විභාත් දෙදෙනාම මොකක්ද මේ තරගයේ තියෙන විශේෂත්වය මොකක්ද ඒ සියල්ල පිළිබඳව. ඔව් රොබෝකොන් කියන්නේ ඒෂියා පැසිෆික් ලෙවල් එකේ තියෙන ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එක. ගිය අවුරුද්දේ මොංගෝලියාවල තමයි තිබ්බේ. මේ මොංගෝලියාවේ මේ මොංගෝලියන් ටීම් එකේ රොබෝගේ පර්ෆෝම් කරන අවස්ථාව තමයි වීඩියෝ කරලා තින්නේ. එතකොට මේකදී අපිට මේන්ලි රොබෝල දෙන්නෙක් හදන්න තිබ්බා. එකක් වීල් රොබෝ කෙනෙක් ඔය දැන් පේන රොබෝ වගේ එයාට තිබ්බේ වීල්ස් වලින් ගිහිලා ෂූටින් මෙකනිසම් එකක් තියන්න. දෙවෙනි රොබෝ ලෙගඩ් රොබෝ කෙනෙක්. එතකොට අපි ලෙගඩ් රොබෝට් යූස් කරේ ඉරේෂ් කලින් පැහැදිලි කරපු රොබෝ තමයි ලෙගඩ් රොබෝට් යූස් කරේ. ඒ වගේම වීල් රොබෝ කෙනෙකුත් අපි හැදුවා. මම හිතන්නේ ඒ ෆොටෝස් ඇති මේ වීඩියෝස් නම් අපිට වීඩියෝ කරන්න උන්නේ නැහැ කම්පිටිෂන් එක වෙලාවේ. ඔව් ඒ කියන්නේ තරගෙට සහභාගී වෙලා ඉන්නකොට මේ වීඩියෝ කරන්න බෑනේ.
මේ වීඩියෝසුත් ඇත්තටම ඊට මේ පස්සේ තිබ්බ ඩිමෝ එකදී කරපු වීඩියෝස්. අපි මේ දකින්නේ මේ ඡායාරූප මේ අපේ කණ්ඩායමෙන් කොටසක් මේ ඩොක්ටර් පේෂල ඇන් ඩොක්ටර් තිලින තමයි මේ මැදින්නේ. ඔවුන් දෙදෙනාගේ උපදෙස් සහයෝගයමත් තමයි මේක මේ තරමට කරගත්තේ. ඉරේෂ්ටත් ඇති පැහැදිලි කිරීම. මේකෙදී අපේ පාවිච්චි කර අපේ ලෙගඩ් රොබෝ ඒ කියන්නේ ප්‍රයෝජනයකට ගත්ත මේ කම්පිටිෂන් එකට දාලා මේ තියෙන රොබෝ මේ දැන් කොහොමද මේ තරගයට සහභාගී වුණාට පස්සේ ජයග්‍රහණයක් ලබා ගන්න හැකියාව ලැබුණාද නැත්නම් ඒ ලැබුණු අත්දැකීම කොයි වගේද ඔබ ඇතුළු කණ්ඩායමට? ඇත්තම කියනවා අය කියන්නේ ලෙගඩ් රොබෝලා අතින් අපේ රොබෝ තමයි දැන් ඔය ෆයිබර් ලින්ක් මෙකැනිසම් එක පාවිච්චි කරලා තිබ්බේ. තව අපේ ළඟින් යන්න තිබ්බ චයිනා වල රොබෝ. ඒ කියන්නේ අපි ඇත්තටම ඒ කියන්නේ ලෙගඩ් රොබෝ තාක්ෂණයෙන් ගොඩක් චීනයට ආසන්නව හිටියා. ගැටලුව වුණේ ඒ කියන්නේ අපි ගත්ත ගොඩක් පාවිච්චියට ගත්ත කම්පෝනන්ට්ස් වල ක්වොලිටි එක. ඒ කියන්නේ අපි චීන නෙමෙයිනේ. දැන් අපි ගත්තේ චීනෙන්ම තමයි අපිත් ගත්තේ. එතකොට ඒවවල තිබ්බ ඒ අඩුපාඩු හින්දා තමයි අපේ පර්ෆෝමන්ස් එක අඩු වෙන්නේ. ඒ කියන්නේ නැත්නම් අපි තාක්ෂණය ඒ කියන්නේ ක්‍රමවේද අපිත් ඒ ආසන්නයටම තිබුණා. ඒ කියන්නේ අපිට ක්‍රමවේදය තියෙනවා අවශ්‍ය කරන දැනුම තියෙනවා වෙලා තියෙන ඉතින් බඩු ටික අපි කොහෙන් හරි ගේන්න අවශ්‍ය කරන ඒ අමුද්‍රව්‍ය ටික අපි මේ දකින්නේ මොන රටේ රොබෝද පුළුවන් මේකත් මොන්ගෝලියන් ටීම් එකක් අඳුර ගන්න පුළුවන්ද කියලා මොන්ගෝලියන් ටීම් එකක් එතන අපේ ලොකුම ඒ කියන්නේ ගැටලුුනේ අපිට ඇත්තටම මම මේක කැමති අවස්ථාව කරගන්න ITN ආයතනයටත් රික්වෙස්ට් එකක් කරන්න. මොකද රොබෝකොන් හැන්ඩල් වෙන්නේ ලංකාවේ ITN එකෙන්. ඔබතුමාලට පුළුවන් නම් සිලෙක්ෂන් ලංකාවේ සිලෙක්ෂන් ටිකක් කලින් එවන්න. මොකද අපිට ගිය පාර සිලෙක්ෂන් ආවේ ඒප්‍රිල් වල අර බෝම්බින් සීන් එක තියෙන කොට පාස්කු ප්‍රහාරයත් එක්ක. එතකොට අගෝස්තු වල කම්පිටිෂන් එක තිබ්බේ. එතකොට ඒ කාලය ඇතුළත අපිට කාලය මදි මොකද සල්ලි හොයාගන්නත් ඕන ගොඩක් මේ ඒකට ස්පොන්සර්ෂිප් හොයලා බඩු ගෙන්නලා කරන්න කොහොමද අපි ටයිම් එකක් තිබෙන්නේ. මොකද අනිත් රටවල සාමාන්‍යයෙන් ජනවාරි වගේ යනකොට සිලෙක්ෂන් ඇවිල්ලා ජනවාරි වෙද්දී ඒගොල්ලෝ රොබෝල හදලත් ඉවරයි. නමුත් අපි ඒප්‍රිල් වෙද්දී තමයි පටන් ගන්නෙ. ඉතින් මම කැමතියි මේක අවස්ථාවක් කරගන්න. හොඳයි ඒ යෝජනාව ඒ විවෘත අදහස් දැක්වීමට අපි කැමතියි. මොකද තාරුණ්‍ය ඉන්නට ඕනේ ඒ වගේ විවෘත අදහස් දැක්වීමට. දැන් මේ ඉරේෂ් මේ තරගාවලියේ කවුරු කාටද ජයග්‍රහණය හිමි වුණේ? දැන් අංශ දෙකක් කියවනේ. වීල් රොබෝ and ලෙගඩ් රොබෝ. කාටද ඔබ මතකද එහෙම ජයග්‍රහණය හිමි වුණු රටවල්? චීනය තමයි ජයග්‍රහණය කරේ. සාමාන්‍ය රොබෝකොන් වල ඉදිරියෙන් ඉන්නේ චීනය, වියට්නාමය, ජපානය ඒ වගේ රටවල්. චීන කියන්නේ චීනෙන් අතරම ටීම්ස් දෙකක් ආවා. ඒ චීනය කියන්නේ හොංකොං ටීම් එකක් වෙනම ආවා. චයිනා කියලා ටීම් එකක් වෙනම ආවා. හොංකොං ටීම් එක තමයි ඇත්තටම දින්නේ. නමුත් චයිනා රොබෝ තමයි ඇත්තටම මෙතන හොඳටම වගේ පර්ෆෝම් කරේ මුලින්. නමුත් ඒ කම්පිටිෂන් එක වෙලාවේ ඒ රොබෝගේ සිද්ධ වෙච්ච පොඩි අවුලක් තිබ්බා. ඒගොල්ලන්ගේ රොබෝ ෆේල් වුණා. එනමුත් හැමෝම හිතුවේ චයිනා රොබෝ දිනයි කියලා. නමුත් අවසානයේ හොංකොං රොබෝ තමයි දින්නේ. දැන් චීනය ගැන කතා කරා, හොංකොං ගැන කතා කරා, වියට්නාමය ගැන කතා කරා. වියට්නාමය කියන්නේත් ඒ කියන්නේ ආසන්නය ගත්තොත් අපේ වගේම මේ ආර්ථිකයක් තියෙනවා. දැන් නම් අපිට වඩා ආර්ථික වශයෙන් ගත්තාම තවුන්ගේ අපනයන ක්ෂේත්‍රය වැඩි දියුණු වෙලා තියෙනවා. පහුගිය දශකයේ පිළිබඳව ගත්තාම වියට්නාමයටත් ඉතින් එතකොට ඔවුනුත් මේ විදිහට බහන්න ඒ කියන්නේ අවශ්‍ය කරන මුද්‍රාව්‍ය ටික චීනෙන් හෝ වෙනත් රටකින් රැගෙන ඇවිත් ඔවුන් නිර්මාණය කරනවද නැත්නම් ඔවුන්ගේ රට තුල මේ අමුද්‍රව්‍ය නිර්මාණය කරනවද? වියට්නාමයේ සාමාන්‍ය ඒ කියන්නේ සර්කිට් ඩිසයිනින් ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ඉන්ඩස්ට්‍රි එක තියෙන රටක්. ඒ කියන්නේ ඒ දකුණු ආසියාතික රටක් වුණත් වියට්නාමයේ ඒ කියන්නේ අපිට වඩා ඉදිරියෙන් ඉන්න. දැන් ලංකාවේ අපි ඉලෙක්ට්‍රොනික දෙයක් කියනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේඩ් ඉන් චයිනා. ඒ වුණාට වියට්නාම් වල එහෙම නැහැ. ඒගොල්ලොන්ගේ නිර්මාණ තියෙනවා. ඒ වගේම ඉතින් එයාලගේ කියන්නේ සපෝට් එක තියෙනවා. ඒ කියන්නේ දැන් වියට්නාම් ටීම් එක ගත්තොත් ඉතින් දැන් අපේ ටීම් එකේ ඉන්නේ 15 16ක් වගේ රොබෝකොන් සඳහා එයාලගේ 100ක් විතර ඉන්නේ. දැන් අනිත් රටවලුත් එහෙමයි. ඒ කියන්නේ ඒක ගොඩ දෙනෙක්ගේ සහභාගීත්වයෙන් සිදුවෙන දෙයක්. ඒ වගේම එයාලගේ ඒ කියන්නේ සූදානමත් අපිට වඩා වැඩි. ඒ වගේම අනුග්‍රහයත්.
ඒ කියන්නේ ඔවුන්ට ඒ සඳහා තිබෙන ඉඩකඩ සහ පහසුව වැඩි. ඒ කියන්නේ ඉරේෂ් සහ විභාත් දෙදෙනාම සඳහන් කරන්නේ අපි බොහොම අමාරුවෙන් තමයි මේ දේවල් කරන්න කියන කතාව තමයි ඔය කියන්නේ. අර මේ සරල වචනෙන් කිව්වොත් මම කැමති සංකල්ප වෙතට යලිත් යොමු වන්න. සංකල්පවලට වගේම ඔබ දෙදෙනාටත් මේකට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මොකද තරුණයෝ විදිහට දැන් අපි දන්නවා ඔය කියන රටවල් ආසියා කරේ ගත්තම ආසියා පැසිෆික් කලාපය වෙන්න පුළුවන්, යුරෝපය වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්. මේ හැම රටක්ම වගේම තරුණයේ සඳහා වැඩි අවධානයක් යොමු කරනවා R&D. එහෙම නැත්නම් මේ පරීක්ෂණ සහ සංවර්ධනය වෙන පරීක්ෂණ සංවර්ධනය වෙන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. දැන් මේ පරීක්ෂණ සහ සංවර්ධනය වෙනුවෙන් අපේ රට තුල තියෙන ඉඩකඩ කොයි වගේද? හුඟක් අඩුයි ඇත්තටම. දැන් වෙන රටවල් එක්ක සාපේක්ෂව ගත්තාම අපේ රටේ වෙන්නම නැති තරම් ඒ කියන්නේ යුනිවර්සිටි මට්ටමින් වෙනවා. ඊට අමතරව දැන් කැම්පස් වලින් යුනිවර්සිටි වලින් R&D කරනවා. ඒ වුණත් දැන් අපි ඉන්ඩිවිජුවලි කියන්නේ තනි පුද්ගලයෙක් වශයෙන් රිසර්ච් එකක් කරනවා නම්, හරිය නව නිර්මාණයක් මොකක් හරි කරනවා නම් ඒ දේට ඇත්තටම මේ ෆන්ඩිං ගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ තමන්ගෙම වියදමින් තමයි හුඟක් වෙලාවට මිනිස්සු මේ අලුත් R&D රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන්නේ. ඉතින් දැන් ඔබ කොහොමද ඔබේ ඩ්‍රෝන් යානයට ඔබ දැන් කිව්ව පරීක්ෂණ සිදු කරනවා කොහොමද මේකේ බැටරිය ආව එක ෆ්ලයිං ආව එක එතකොට මේකේ තියෙන තව වේට් එක වැඩි කරන්න මේ කාරණා වලට කොහොමද රිසර්ච් කරන්නේ? ෆන්ඩිං ඒ කියන්නේ මූල්‍යමය දේවල් මම සපයාගත්තේ ඇත්තටම මගේම වාහනේ රීලීස් කරලා සහ බැංකුවෙන් ණයක් ලබාගෙන. ඉතින් ඒ වගේ තමයි ඇත්තටම වෙන්නේ. දැන් නව නිර්මාණ කරන හැම කෙනාටම වගේ මුහුණ පාන වෙන ගැටලුවක්. විපත් ඉරේෂ් දෙදෙනාම ඔබ දෙදෙනාම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට ඉඳලා විශ්වවිද්‍යාලය හරහා තමයි මේ කාරණාවලට යොමු වන්නේ. දැන් අපි දන්නවා මොරටු විශ්වවිද්‍යාලය නම් රොබෝට් තාක්ෂණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ පරීක්ෂණාගාර පහසුකම තිබෙනවා. දැන් අනෙක් කාරණාව තමයි සාමාන්‍යයෙන් අපි රාජ්‍යාන්ත්‍රණයෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කරාම පරීක්ෂණ සහ ඒ කටයුතු සඳහා මුදල් වෙන් කරනවා. හැබැයි සමහරව ඒවා භාවිත කරන්නේ. දැන් මම අහන්නේ විශ්වවිද්‍යාලය තුල ඔබට කොහොමද ඔබ ඇතුළු කණ්ඩායමට පරීක්ෂණ වෙනුවෙන් ලැබුණු ඒ ඉඩකඩ කොහොමද? කොයි වගේද? අපේ අවසන් වසර ව්‍යාපෘති වෙනුවෙන් අපිට යුනිවර්සිටි පැත්තෙන් ලොකු සහයෝගයක් හම්බ වුණා. නමුත් ඒක ඇත්තටම සමහර ප්‍රොජෙක්ට් අනුවත් වෙනස් වෙනවා. සමහර ප්‍රොජෙක්ට් වලට අපිට ෆන්ඩින්ග්ස් හම්බ වුණා. නමුත් අසං කිව්වා වගේ මේ ඇත්තටම ඒ කියන්නේ ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් වල රිසර්ච් සිද්ධ වෙනවා. නමුත් රිසර්ච් එකක් වෙලා ඒ දේ ඒකෙන් එන අවුට්පුට් එක තව ඩිවෙලොප් වෙලා මාකට් එකට ගියොත් තමයි ලංකාව දියුණු වෙන්නේ. ගොඩක් වෙලාවට වෙන්නේ රිසර්ච් එක වෙනවා. එතනින් එහාට ඒ රිසර්ච් එක එළියට යන්නේ නැහැ. මොකද එතනින් එහාට ෆන්ඩින් නැති හින්දා. සහ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක මදිකම හින්දා. ඒක තමයි මේ මම නම් දකින ගොඩාම ලොකු ප්‍රශ්නය වෙන්නේ. දැන් අපි රිසර්ච් එක විතරයි වෙන්නේ. දැන් අපි ඉරේෂ් ලෝකේ ගත්තාම ලෝකේ බොහෝ කාර්මික ක්ෂේත්‍රයේ දියුණු වෙච්ච රටවල් ඒ කාර්මික ක්ෂේත්‍රය සඳහා අපි කියන්නේ බොහොම පුංචි තැන ඉඳලා රොබෝට් තාක්ෂණය භාවිත කරනවා. ඒ නිසා තමයි උන්ට අපි කියන්නේ උන්ගේ ඉල්ලුමට සරලන සැපයුමක් ලබා දෙන්න පුළුවන්. අපි කියන්නේ කොටස් 1000ක් ඉල්ලුව දවසක් ඇතුළත උන්ට ලබා දෙන්න පුළුවන් හැකියාව ලැබිලා තිනවා. දැන් මේ පර්යේෂණ ඇයි අපිට ඒ තාක් දුරට අපේ කර්මාන්ත සඳහා යොමු කරගන්න බැරි? ඇත්තටම ඒකේ වෙලා තියෙන්නේ පරීක්ෂණ විදියටම නවතින එක. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපේ ෆයිනල් ඉයර් ව්‍යාපෘති අපේ අර ලෙගඩ් රොබෝ. දැන් ඒ ලෙගඩ් රොබෝ අපි නැවැත්තුව තැන තමයි අද තියෙන්නේ. ඒක දැන් එතනින් ඉදිරියට යන්න ඕනේ. ඒ කියන්නේ ඒක ප්‍රොඩක්ට් එකක් දක්වා. ඒ කියන්නේ තව ඒකේ versions එන්න ඕනේ අලුතෙන්. තව අලුත් කට්ටියක් ඇවිල්ලා ඒක තව ඩිවෙලොප් කරලා ඊට වඩා ලොකු දුරක් ලොකු බරක් ගෙනියන්න පුළුවන් විදිහට ඒක එහෙම කොටසින් කොටස ඉදිරියට එන්න ඕනේ. ඒක අවුරුදු 10ක් 15ක් දියුණු වුණාට පස්සේ තමයි ඒක ප්‍රොඩක්ට් එකක් වෙන්නේ. අර ඒ තරමට යන්න තරම් ඒක දිහා කියන්නේ තැකීමක් නෑ වගේ. කියන්නේ කවුරුවත් ඉච්චර ලොකු දීර්ඝ කාලීන සැලැස්මක් කරන්නේ නැහැ. ඒක අවුරුද්දයි දෙකයි එතනින් ඒ වැඩේ අත්හැරලා දාන තව අලුත් එකකට යන අර ඒක වෙලා තියෙනවා. කවුද එහෙම දැන් එහෙම මේ ඒ කියන්නේ තැකීමක් නැතිද? ඒ කියන්නේ ලංකාවේ ව්‍යවසායකයෝද ව්‍යාපාරිකයෝද කවුරුද රජයේද කවුද? ඒ කියන්නේ හැමදෙනාම ඒ කියන්නේ හැමෝම ඒ කියන්නේ බලන්නේ දැන් ළමයි ගත්තත් එහෙමයි. හැමෝම හිතන්නේ මේ වැඩේ කරා එතනින් ඉවරයි. ඒක තව ඉදිරියට දියුණු කරන්න ඕනේ. අර ඒ වැඩෙන් බේරිලා
වැඩි ඉවරයි කියලා හිතාගෙන ඉන්න තමයි ආස හිතින් කට්ටිය. දැන් මේ ලෙගඩ් රොබෝ සමාන ලෙගඩ් රොබෝ ඔබ නිර්මාණය කරනවානේ. අපි දන්නවා තාමත් යුද්ධෙන් පස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම් ඉවත් කිරීමේ කටයුතු සිදු වෙනවා. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයක් ලබා දෙනවා. මම විශ්වාස කරන්නේ දැන් ඔබ ඇතුළු කණ්ඩායමට කිව්වොත් මේකට තව තාක්ෂණය වැඩි දියුණු කරලා අපිට මේ බිම්බෝම්බ හඳුනා ගන්න ඒ කියන තත්වයට මේ රොබෝ යන්ත්‍රය පාවිච්චි කරන්න හදලා දෙන්න ඉල්ලීමක් කරොත් පුළුවන්ද ඒ වගේ අභියෝග බාර ගන්න? ඇත්තෙන්ම පුළුවන්. ඒ වගේ අපිට ඒ කියන්නේ ඇත්තටම මේක තියෙන කන්ට්‍රෝල් සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඇවිදීමට ඒ කියන්නේ අපි දැන් දියුණු කරලා තියෙන ඇවිදින එකනේ. ඔව්. ඇවිදින එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ දැන් අපි ඇවිදින්න පුළුවන් අපිට ටෙරේන් එක. ඒ කියන්නේ පොළොව කොයි වගේ පොළොවකද අපි යන්නේ කියන එක අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන බිම්බෝම් බඳුර ගන්න. ඒකට අපිට පුළුවන් සාමාන්‍ය මෙටල් ඩිටෙක්ටර්ස් හරි එහෙම සෙන්සර්ස් ටිකක් ඇඩ් කරලා මීට වඩා ලොකු බරක් ගෙන යන්න පුළුවන් රොබෝ කෙනෙක් හදලා පුළුවන් ඒ වගේ බිම්බෝම්බ ඒ වගේ දෙයක් හඳුනා ගන්න එකක් දක්වා මේක වැඩි දියුණු කරන්න. ඒක ඇත්තටම ඒ කියන්නේ අමාරු කොටස කරලා තියෙන අමාරු කොටස තමයි ඇවිදින එක. ඔව්. ඇවිද්දට පස්සේ ඒකට එක එක කැලි හයි කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ඔබ ඇතුළු කණ්ඩායම තරගාවලි වලටත් සහභාගී වුණා. එහිදී ලෝකයක් දුටුවා සහ ලෝකේ තරග කරන ආකාරයත් දුටුවා. දැන් මෙතනින් එහාට ඔබ දෙදෙනාගේ අනාගතය මේක විවෘත අදහස් දැක්වීමක් අවශ්‍යයි. මොකද ලංකාවේ ඇත්තටම ලංකාවේ රොබෝ තාක්ෂණය යොදා ගන්න ආයතන කීයක් මේ වෙද්දී ක්‍රියාත්මක වෙනවද? ඒ කියන්නේ රොබෝ වරු නිර්මාණය කරන්න මන් දැනුවත්ව දෙකයි තියෙන්නේ. එතකොට දැන් රොබෝ තාක්ෂණය ඉගෙන ගත්ත විබත් සහ ඉරේෂ්ට මොකද වෙන්නේ? අපිට ඒ කියන්නේ දැනට නම් රොබෝ තාක්ෂණය භාවිතා කරමින් වැඩක් ඒ දැනුම ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අපි උත්සාහ ගන්නවා කොහොම හරි එකෙන් යමක් කරන්න. දැන් මොකක්ද එතකොට තීන්දුව? දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි කියමු පාසලේදී අපි මාධ්‍ය සංගම් වල ඉඳලා මාධ්‍ය ගැන යම් අවබෝධයක් අරගෙන අපි මාධ්‍යයට ආවනේ. දැන් එතකොට ඔබ රොබෝ තාක්ෂණය ඉගෙනගෙන රොබෝ හදන මේ ආයතන තියෙන්නේ දෙකයි නම් ඒකට ගන්න පුළුවන් සේවක ප්‍රමාණයක් තියෙනවනේ. උපරිම ධාරිතාව ආවට පස්සේ මේ ලබාගෙන දෙදෙනාටම උත්තර දෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ එතනින් එහාට? දැන් අපි දෙන්නට විතරනේ පොදුවේ අපි කතා කරලා යම් කිසි කෙනෙක්ට ඇත්තටම රොබොටික්ස් පැත්තෙන් ඉස්සරහට යන්න ඕන නම් ඒ යන හැමෝම කරන්නේ ෆොරින් නැත්නම් රට යන එක. මොකද ලංකාවේ ඉඳලා රොබොටික්ස් පැත්තෙන් ඉස්සරහට යන්න ගොඩාක් අමාරුයි. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ රොබොටික්ස් කියන එකෙන් අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ බලාපොරොත්තු වෙන විදිහේ ඒ කියන්නේ පොඩි ඔටෝමේෂන් වගේ කරන කම්පැනිස් තියෙනවා. නමුත් අපි රොබොටික්ස් කියන්නේ රොබෝ කෙනෙක් කියලා කියන විදිහේ කම්පැනිස් ගොඩාක් අඩුයි. ඉතින් මේ පැත්තටම යන්න කෙනෙක් ඉන්නවනේ ඒගොල්ලන්ට අනිවාර්යෙන් ෆොරින් යන්න තමයි සිද්ධ වෙන්නේ. අපිට ඕනේ ඔය පිටරටට යන මෙන්න මේ දැනුම ඉතුරු කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් මේ වැඩසටහන නරඹන තීන්දුව తీරන ගත හැකි මට්ටමේ සිටින පිරිස් ඒකරාශී වෙන්න ඕනේ. ඔවුන් සඳහන් කරනවා ව්‍යාපාරිකයන් උනත් මේ අපි දෙයක් හැදුවට පස්සේ දැන් සංකල්ප සඳහන් කරනවා සංකල්පගේ ඩ්‍රෝන් එක තාම ලියාපදිංචි කරගන්නවත් බැරි වෙලා තියෙනවා කියලා. මෙන්න මේ ගැටලු ටික ලියා ගන්නකම් අපි ඉතින් මේවා සාකච්ඡාවලට පමණක් සීමා වෙනවා. සංකල්ප නිර්මාණය කරනවා අධි තාක්ෂණික බහුකාර්ය ඒ වගේම අධි බර මේ උසුලගෙන යන්න පුළුවන් ඩ්‍රෝන් එක. සංකල්පකේ දැන් ඔබ තරුණයෙක්නේ. තරුණයෙක් වුණාම අනාගත ඉලක්ක තියෙනවා. ඉලක්ක මේ ඩ්‍රෝන් එකටම යට කරලා දානවද මොකක්ද වෙන්නේ? නෑ දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ අපි ඉස්සරහට කරන ඩෙවලොප්මන්ට්ස් ගැන එහෙම. එතෙන්දී මට තව දෙයක් කියන්න ඕනකම තිබ්බා. දැන් මේකේ ෆ්ලයිට් කන්ට්‍රෝලින් මෙකැනිසම් එක අපි ලංකාවේ අලුතෙන්ම ඩිවලොප් කරනවා අතසික්ල ඇක්සෙන්ට් එකත් එක්ක වෙලා. ඉතින් ඒකෙදී මෙතන මේ මල්ලිලා කිව්වා වගේ රොබෝ තාක්ෂණයේ පොඩි කොටසකුත් එනවා. ඒ කියන්නේ ගහක් අයිඩෙන්ටිෆයි කරගන්න, ඒ වගේම ඒ වගේ ගහට දෙන්න ඕනේ ඩෝසේජ් එකක් කොච්චර මේ කෘමිනාශක ප්‍රමාණයක් දෙන්න ඕනේ වගේ ඒ වගේ දේවල්. ඔබට ඕනනම් ඩ්‍රෝන් යානේ ළඟට ගිහින් පැහැදිලි කරන්න පුළුවන්. තව කොටස් වම් පැහැදිලි කරන්න උවමනා නැහැ. නෑ ඒක ඇත්තටම ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකේ තියෙන්නේ මේ අතසික් ලාක්සෙන්ට් එකත් එක්ක. ඒ වගේ ඇත්තටම මටත් ඕනේ දැන් අර ඔය තියෙන ગેප් එක, තාක්ෂණික ગેප් එක නැති කරන්න තමයි මටත් තියෙන ප්‍රධානම අවශ්‍යතාවය. දැන් මේක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ඒ පටන් ගන්න පළවෙනි අඩිය තමයි මේ තියලා තියෙන්නේ. අපිට යන්න පුළුවන් පටන් ගන්න පුළුවන් උපරිම තැනින් අපි පටන් අරන් තියෙනවා. ඉතින් අපිට ඕනේ ඉස්සරහට යන්න. ඒ ඉස්සරහට යන්න ඕනේ වටපිටාව අනිවාර්යෙන් හැදෙන්න ඕනේ. ඒ දේවල් වෙන්නේ නැතුව
අර මේගොල්ලෝ කිව්වා වගේ තාක්ෂණය එතනම නවතිනවා. ඉතින් අනාගතයේදී යන්න හුඟක් දුරක් තියෙනවා. අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ යන විදිහට අපිට යන්න පුළුවන් නම් ලංකාව ඇමරිකාවට ජපානයට වගේ කරට කර ගේන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි මගේ පැතුමත් ඉස්සරහට කොහොම හරි මේ තත්ත්වයට ලංකාව ගෙනියන්න. අපේ ප්‍රාර්ථනයත් එයයි. අපේ රටේ තාරුණ්‍ය නිවැරදි දිශාවට යොමු කරන්න. එහෙම නැත්නම් අපට අවශ්‍ය නැහැ TikTok වීරයන් බිහි කරන්න. ඔබට ඔබේ රසවින්දනය විවිධාකාරයෙන් සිද්ධ කරන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අපේ රටේ තාරුණ්‍ය ස්ථානගත කරලා ඔවුන්ට අර කිරුළ ලබා දෙන්නේ හරි තැනද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා තමයි එකමගේ රට වැඩසටහන හරහා මේ රටේ යමක් කරන්න පුළුවන්, රට වෙනස් කරන්න පුළුවන්, ගමන වෙනස් කරන්න පුළුවන් තාරුණ්‍යයට ඉඩකඩ ලබා දෙන්නේ. එනිසා මේ තමයි අපි කියන්නේ හඳුනාගත යුතු තරු. මේ තරු වලට ඉඩකඩ ලබා දුන්නොත්, මොවුන්ට සහයෝගය ලබා දුන්නොත්, මොවුන්ට අඩුම තරමේ අර කියන්න වගේ ඔය විවිධාකාර එන්ටර්ටේන්මන්ට් එහෙම නැත්නම් මේ ප්‍රාසංගික තරු බවට පත් වෙන තරුවලට ලබා දෙන අනුග්‍රහ ලබා දුන්නොත් ඔවුන් රට වෙනුවෙන් යම් නිර්මාණයක් සිද්ධ කරાવી කියන පණිවිඩයයි අපිට සමාජගත කරන්න ඕනේ. විභත් ඉරේෂ් අවසන් විනාඩි කිහිපය ගත වෙන්නේ ලංකාවේ තාරුණ්‍යයට ඔබත් නිදහස් අධ්‍යාපනයෙන් ඒ අධ්‍යාපන පහසුකම් භුක්ති විඳලා මේ තාක්ෂණය පිළිබඳ අවබෝධය ලබාගෙන ඒ තාරුණ්‍යයට අපි කියන්නේ ඔබෙන් පසු පරම්පරාවට ලබා දෙන පණිවිඩය මොකක්ද? ඔව් ලංකාවේ තාක්ෂණය දැනට ගොඩක් පිටිපස්සේ තැනක තිබ්බත් අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ ඒක ඉස්සරහට අරන් එන්න. ඉතින් ඇත්තරම අපිට නමුත් දැන්ට ලංකාවේ තියෙන තත්ත්වය උඩ අපිට සමහර ලාවට ඉස්සරහට යන්න අමාරුයි. මේ අයියත් කිව්වා වගේ ඉස්සරහට යන්න අමාරුයි. එක තැන නවතින්න වෙනවා. නමුත් අපි පුළුවන් තරම් try කරලා අපේ මහන්සියම අපි මේ රට දියුණු කරන්න හදනවනම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉරේෂ් ඒකම තමයි මටත් කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිත් ඒ කියන්නේ කම්මැලි නොවි. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ උවමනාවෙන් දේවල් කළා ඒ කියන්නේ රටට ලෝකයාට සිතක් වෙන විදියට ඒ කියන්නේ තාක්ෂණය දියුණු කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ කියන්නේ බෑ නැහැ මේක නෑ අරක නෑ වගේ කියන්නේ නැතුව තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන අරන් ඉදිරියට යන්න ඕනේ. ඒ කියන්නේ බාධක ජයගෙන එහෙම තමයි අපි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් බාධක ජයග්‍රහණය කරලා ඉදිරියට ආවේ නැත්නම් ඔහු එකතැන පල් වෙන පුද්ගලයෙක් බවට පත් වෙයි. මේ තාරුණ්‍ය අපි රැගෙන එන්නේ මේ නිසා. මොකද ඔවුන් ඉන්නේ බොහොම ධනාත්මක තැනක. ඒ තාරුණ්‍ය විශ්වාස කරනවා ඔවුන්ගේ හැකියාව, රටේ හැකියාව පිළිබඳව විශ්වාස කරනවා. ඔවුන්ට මොනවා ලබා දුන්නත් නොදුන්නත් ඔවුන්ගේ ගමන යනවා සහ ඒ පරිශ්‍රණ කටයුතු සිදු කරමින් රට වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් දියත් කරනවා. මෙන්න මේ තාරුණ්‍ය හඳුනාගෙන මෙන්න මේ තාරුණ්‍යයට අවශ්‍ය කරන ඒ මාධ්‍යයේ ඉඩහසර ලබා දීලා ඔවුන් තමයි තාරුණ්‍යයේ සැබෑ තරු කියලා ඔවුන්ව සමාජගත කිරීම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විදිහට අපේ අරමුණ. ඒ නිසා විශ්වාස කර අපි හැම වෙලාවෙම කියන්නේ විශ්වාස කරන්න මේ මහ පොළොව, විශ්වාස කරන්න මේ තාරුණ්‍යයේ හැකියාව, අතහිත දෙන්න මේ තාරුණ්‍යයට. මොකද සමහර වෙලාවට අපේ ව්‍යවසායකයනුත් මේ තරුණයන්ගේ හැකියාව ඔවුන්ගේ තියෙන අර මූල්‍ය පරමාර්ථයෙන් පමණක් බලන්න යාම නිසා තමයි සමහර වෙලාවට ඔවුන් මේ රට හැර වෙනත් රටකට ගමන් කරන්නේ. එහෙම නෙමෙයි. මෙය සාමූහික සමාජ වගකීමක්. ඒ නිසා ඒ සාමූහික සමාජ වගකීමේ කොටස්කරුවන් අපි සියලු දෙනාම ඒ තාරුණ්‍යයට ඉඩකඩ ලබා දීලා අපේ රට බොහොම සෞභාග්‍යමත් රටක් බවට පරිවර්තනය කරන්න ඉරේෂ් හොඳ පණිවිඩයක් ලබා දුන්නා. කම්මැලි වෙලා රට හදන්න බෑ. ඒ නිසා ඔබ තැන කියව කම්මැලිකමින් කාලය ගත කරනවා නම් මේ රට ගොඩ නගන්න බෑ. ඔබට වගකීමක් තිබෙනවා. ඔබට කරන්න වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටසට එකතු වන්න කියන පණිවිඩය ලබා දෙනවා. බෙවින් ස්තුතියි සංකල්පද සිල්වා ලංකාවේ විශාලතම ඩ්‍රෝනි නිර්මාණ හිමිකරුවා. ඔහු අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම විභහත් ඉලෙපෙරුම ඉරේෂ් ජයවර්ධන රොබෝ තාක්ෂණය පිළිබඳව මොරටු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා දැන් කටයුතු කරන තරුණයන් දෙදෙනා. ඔවුන් දෙදෙනාටත් ස්තුතිය පිරිනමමින් අපි නිරතුරුවම සඳහන් කරනවා විශ්වාස කරන්න අපේ කම සහ මේ රටේ හැකියාව. මේ එක මගේ රට.